හරි. දැන් මෙන්න මෙහෙම බලන්න මං එදා මෙතන කියපු කතාව බලන්න. මම මෙතන අර කීව කතාවක් හොඳට ඒක තේරුම් ගන්න. තේරුම් ගන්න කටපාඩම් කරන්න එපා. පාඩම් කරන්න යන්න එපා. හොඳට තේරුම් ගන්න. එතකොට නිකම්ම සමහර දේවල් මතක හිටිනවා. මකරම එහෙනම්. ඔන්න ඊයේ නවත්තපු තැන හරි. තේරුම් නැත්තම් තමන්ගේ තියෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරන. සමහර අය එවනවා. සමහර අය එවන්නේ. හරි. දැන් මම කීවේ අපි කඩේකට යනවා. කඩේකට ගියපුවාම එක මිනිස්සෙක් සෝටිස් දෙකක් කනවා. ප්ලේන් ටියක් බොනවා. ඒක කාගේ වැඩක්ද? මිනිස්සයන්ගේ වැඩක්. හරි. එක මිනිස්සෙකුට සෝටිස් දෙකයි. ප්ලේන් ටියයි. එතකොට මේ අපි එක මිනිස්සෙකුට මිනිස්සුયો 10 දෙනෙක් ගියොත් අවශ්‍ය කරන සෝටිස් ගාන කීයද? සෝටිස් ගාන 20යි. එකකට දෙකක් ඕනේ. එහෙනම් 10 දෙනෙකුට සෝටිස් 20ක් ඕනේ. ප්ලේන් ටි 10ක් ඕනේ. ඔක තමයි යන විදිය. මිනිස්සුયો 10 දෙනෙක් කඩේට යනවා. මිනිස්සුયો 10 දෙනෙක් කඩේට යනවා. ඒ කඩේ සෝටිස් තියෙන්නේ 18යි. ඒ කඩේ සෝටිස් තියෙන්නේ 18යි. දැන් මේක වළංගුද මේ විදිය? දැන් මේක වෙනස් වෙනවද? නෑ, එකට දෙකම තමයි. එතකොට ඔයාලම හිතන්නකෝ. දැන් එකට ඉල්ලනවා මේ අවස්ථාවේ මේ සාමාන්‍ය තත්ත්වය. මේ තමයි සාමාන්‍ය තත්ත්වය. දැන් එකකට ඉල්ලනවා දෙකක්. හරි? 10 දෙනෙක් යනවා. ඔයාලට තේරෙනවා වැඩි. 10 දෙනෙක් යනවා. මේ තමයි ඉල්ලන විදිය. මේක තමයි සමීකරණයේ ඉල්ලන විදිය. 10 දෙනෙකුට සෝටිස් 18යි තියෙන්නේ. ඔයාලම දන්නවා එක්කෙනෙකුට 2යි නම් 9 දෙනෙකුට 18ක් යනවා. එතකොට මොකද වෙන්නේ? එක්කෙනෙකුට සෝටිස් නැති වෙනවා. එක්කෙනෙකුට සෝටිස් නැති වෙනවා. ඒ කියන්නේ 9 දෙනයි තෘප්තිමත් වෙන්නේ. සෝටිස් මදි. මේක මෙහෙමත් මට කියන්න පුළුවන්. එතකොට 10ට 18 නම් එක්කෙනෙකුට තියෙන්නේ පුතේ කීයද? 1.8යි. ඉල්ලනවා එක්කෙනෙකුට දෙකක්. ඒ වුණාට තියෙන්නේ 1.8යි. ඒ කියන්නේ සෝටිස් ඉල්ලන ප්‍රමාණයට නෑ. එහෙනම් මෙතන 9 දෙනෙක් කාලා ඉවර වෙනකොට සෝටිස් ඉවරයි. මිනිස්සුયો ඉතුරුයි. එතකොට මේකේ සීමාකාරී සීමිත කවුද? සීමිත සෝටිස්. සීමිත සෝටිස් ගන්න. ඊළඟට තව විදියක් අනිත් පැත්තට බලමු. වෙන්න පුළුවන් විදිය. මිනිස්සුયો 20ක් යනවා. සෝටිස් තියෙනවා 50. එතකොට එකෙකුට දෙකයි ඉල්ලන්නේ. අපි දන්නවා එතකොට 20 දෙනෙකුට ඕකම තමයි 20 දෙනෙකුට 40ක් ඕනේ. කීයක් තියෙන්නේ? 50ක් තියෙනවා. ඒ කියන්නේ 40ට වඩා තියෙනවා. ඉතින් මිනිස්සු වැඩියෙන් කනවද නැහැ? මිනිස්සුયો ගානට 40ක් කනවා. 10ක් ඉතුරු වෙනවා. ඕකම මට කියන්න පුළුවන් එකට සෝටිස් තියෙනවා 2.5. ඉල්ලන්නේ එකට 2යි. මොනවා වුණත් මේක තමයි තත්ත්වය. එකට දෙකක් ඉල්ලනකොට 2.5ක් එතන තියෙනවා නම් එහෙකට ඒ කියන්නේ ඉල්ලන ප්‍රමාණයට වැඩියෙන් තියෙනවා. එහෙනම් දැන් මෙතන සීමාකාරී වෙලා තියෙන්නේ මිනිස්සු සීමාකාරී වෙලා තියෙන්නේ. වැඩි පැහැදිලි ඇති. හොඳට තේරුම් ගන්න. ඉතින් මිනිස්සයා කියන්නේ යම්කිසි රසායනික ද්‍රව්‍යයක් කියලා හිතන්න. සෝටිස් කියලා හිතන්න. මේ කියන්නේ යම්කිසි රසායනික ද්‍රව්‍යයක් කියලා හිතන්න. තේ කියන්නේ යම්කිසි රසායනික ද්‍රව්‍යයක් කියලා හිතන්න. එතකොට මේ තියෙන රසායනික සමීකරණය. එතකොට ඔය වගේ ස්ටොයිකියෝමිතිය තමයි එතකොට 1ට 2. හරි. එතකොට මේ මිනිස්සු වලින් නිරූපණය කරන රසායනික සංයෝගය 10ක් තියෙනකොට සෝටිස් වලින් නිරූපණය කරන ලද රසායනික ද්‍රව්‍ය තියෙන 18යි නම් 1ට 1.8ක අනුපාතයට යන්නේ. ඒ කියන්නේ ඉල්ලන ප්‍රමාණයට නෑ. එහෙනම් මෙතනදී සීමාකාරී තත්ත්වයටපත් වෙන්නේ මිනිස්සු මගින් නිරූපණය කරන රසායනික ද්‍රව්‍ය. එතකොට කොහොමද ප්‍රතික්‍රියාව වෙන්නේ? ප්‍රතික්‍රියාව මේ අනුපාතයට වෙන්නේ. එතකොට ඔයාලා දන්නවා මිනිස්සු 10 දෙනාටම කණ්ඩ බෑ. 9 දෙනෙක් කාලා එක්කෙනෙක් ඉතුරු වෙනවා. ඒ වගේ එහෙනම් මෙතනදී රසායනික ද්‍රව්‍යයක් නම්
මේ 10ටම දැන් ප්‍රතික්‍රියා කරන්න බෑ. එතකොට 9 දෙනෙක් ප්‍රතික්‍රියා කරලා එක්කෙනෙක් ඉතුරු වෙනවා. මෙතනදී 20ට 1ට 2යි එහෙනම් 20ට 40ක් ඕනේ. එතකොට මෙතන 10ක් ඉතුරු වෙනවා. එහෙනම් ඒ රසායනික ද්‍රව්‍ය ඉතුරු වීමක් වෙනවා. එතකොට අපි හැදෙන ඵල ප්‍රමාණය තීරණය කරන්නේ අර සීමාකාරී කෙනා මගින්. අන්න ඒ වගේ ප්‍රතික්‍රියාවක කලින් අවසන් වෙන කෙනාට අපි කියනවා සීමාකාරී ප්‍රතික්‍රියකය. කලින් ප්‍රතික්‍රියාවේ අවසන් වෙන කෙනාට අපි කියනවා සීමාකාරී ප්‍රතික්‍රියකය. එතකොට අනිත් අයගේ ප්‍රමාණ තීරණය වෙන්නේ ඒ සීමාකාරී කෙනා මත. මොකද අරු වැඩියෙන් තිබ්බ කියලා උන් සේරම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දැන් තේරෙන්නේ නැති වෙන්නේ. ඒතර අපි මොනවා හරි ගාණක් හදනකොට අපි භාවිතා කරන්න ඕනේ සීමාකාරී ප්‍රතික්‍රිය. එකෙක් දීලා පුතේ ඉස්සල්ලා වාගේ එකක් අහනවා නම් වෙන කරන්න දෙයක් නැහැ. දැන් දෙගොල්ලම දාලා. දැන් අපෙන් අහනවා නම් සෝටිස් මේ මිනිස්සු 10 දෙනෙකුට සෝටිස් ගාන අහනවා නම් ප්‍රශ්නයක් නැහැ 20ක් එපැයි. අපිට කියනවා මිනිස්සු 10යි සෝටිස් 18යි කියලා. අන්න එතකොට සෝටිස් ඉවර වෙනවා මිනිස්සු ඉතුරු වෙනවා. හරි. එහෙනම් මාතෘකාව ලියන්න සීමාකාරී ප්‍රතික්‍රියකය. සීමාකාරී ප්‍රතික්‍රියකය මාතෘකාව අපේ සීමාකාරී ප්‍රතික්‍රියකය. ලිමිටිං රියේජන්ට් එක කියලා කියනවා. ලිමිට් එක. එයා ඉවර වුණාම ප්‍රතික්‍රියාව ඉවරයි. මං කිව්වේ සවුකල ගේනවා වෙසක් කූඩු තියෙනවා. සවුකල ඉවර වුණොත් වෙසක් කූඩු ඉතුරුයි. ඒතර අලෝපු වෙසක් කූඩු ගාන තීරණය වෙන්නේ සවුකල ගාන මත. වෙසක් කූඩු වලට වඩා සවුකල වැඩි නම් කොච්චර සවුකල තිබ්බත් වෙසක් කූඩු නැහැ. එහෙනම් එතකොට අලෝපු වෙසක් කූඩු ගාන තීරණය වෙන්නේ තිබ්බ පට්ටම් ගාන මත. හරි. අපේ මාතෘකාව ලිමිටිං රියේජන්ට් එක. මේ කියපු උදාහරණ ඔස්සේ හිතුවොත් තමයි මේක තේරෙන්නේ. සීමාකාරී ප්‍රතික්‍රියකය. හරි. අපි සරල එකක් ගමු. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා HCl එක්ක. මම ගන්නම්කෝ සල්ෆියුරික් කියලා. සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරපුවාම සෝඩියම් සල්ෆේට් හැදිලා ජලය හැදෙනවා. හරි. සෝඩියම් සල්ෆේට් හැදිලා ජලය බවට පත් වෙනවා. හරි. සෝඩියම් සල්ෆේට් හැදිලා ජලය බවට පත් වෙනවා. එතකොට මෙතන තුලිත කරන්න ඕනේ සෝඩියම් 2 නිසා මෙතන 2කින් වැඩි කරනවා. හරි. උඩ ගානේ වෙනස හොඳට තේරුම් ගන්න. දැන් ඔයා ළඟ තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි සල්ෆියුරිකුයි ද්‍රාවණ දෙකක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් ද්‍රාවණ දෙකක් තියෙනවා. කතන්දරේ ඊට වැදගත්. ඒකෙන් තමයි තේරුම් ගන්න. මෙයාගේ සාන්ද්‍රණය යන්නේ නැතු මම මෙහෙම යන්නම්කෝ ඉස්සෙල්ලා. හරි. මෙහෙම යන්නම්කෝ. සෝඩියම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා බලන්න පුළුවන් උත්තරයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5යි මවුල සමග ක්‍රියා කිරීමට අවශ්‍ය සල්ෆියුරික් මවුල. හොඳට බලන්න වෙනස. දැන් මේකේ ලොකු දෙයක් හිතන්න තියනවද නැහැ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන විතරයි දීලා තියෙන්නේ. අහන්නේ සල්ෆියුරික් ගාන. ඒතකොට ලොකුවට හිතන්න දෙයක් නැහැ. එකයි තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල හොයනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල හොයනවා. මවුල 5යිනේ. අය ලේසි. 5නේ. එහෙනම් 5ට නම්
ඒකෙන් දෙකෙන් පංගුවක්නේ සල්ෆියුරික් ඕනේ. 2ට 1යි කීයක් ඕනේද? 2.5යි. එහෙනම් පුතේ මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සේරම ටික ඉවර කරන්න සල්ෆියුරික් මවුල ඕනේ කීයක්ද? 2.5. හරි හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ අපි බලමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 6යි මවුල වලින් සෑදෙන සෝඩියම් සල්ෆේට් මවුල කීයද? ස්ටොයිකියෝමිතිය 2ට 1යි. එහෙනම් 6කින් හැදෙනවා, 2කින් බෙදිලා 1කින් වැඩි වෙන්න ඕනේ. කීයක් හැදෙනවද? 3යි මවුල. දැන් මම දෙන්නම දානවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5යි මවුලයි සල්ෆියුරික් 3යි මවුලයි මිශ්‍ර කළ විට අන්න වැඩි. දෙන්නම දාලා තියෙනවා. අන්න එතකොට පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. දැන් ළමෙක් හදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 5කට සල්ෆියුරික් මවුල මෙයා හැදෙනවා 2.5ක් කියලා. මෙයා හැදෙනවා 2.5ක් කියලා හොයනවා. තව ළමෙක් සල්ෆියුරික් මවුල ගාන අරගෙන 1ට 1යි මෙයාගේ 3කට මෙයා 3ක් හැදෙනවා කියලා ගන්න. අන්න 2 2ක්. එහෙම වෙන්න විදියක් නැහැනේ. එකම ප්‍රතික්‍රියාවකදී එකම කෙනා එකෙන් හොයනකොට එක ගානක් තව කෙන් හොයනකොට තව ගානක් වෙන්න විදියක් නැහැනේ. හරි. අන්න එහෙනම් මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. අන්න දැන් මේ වගේ ප්‍රතික්‍රියක සියල්ලම දාලා තියෙන වෙලාවකදී හරි අපි මොකද කරන්නේ? මෙතන තියෙන කලින් ඉවර වෙන කෙනා හොයාගන්න ඕනේ. හරි. ඒක පැහැදිලි කරගන්න. එහෙනම් ස්ටොයිකියෝමිතිය කොහොමද තියෙන්නේ? ස්ටොයිකියෝමිතිය තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් 2ට 1යි. අපි දෙකම දැම්මා. එහෙනම් යෙදූ මවුල අනුපාතය කොහොමද තියෙන්නේ? යෙදූ මවුල අනුපාතය පටල ගන්න එපා, සිද්ධීන් දෙකක් ඈ. යෙදූ මවුල අනුපාතය තියෙන්නේ කොහොමද? 5ට 3යි. 5ට 3යි. ඔහොම තියන් හිතන්න බෑ. කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් කරගන්න. එකකට හිතන්න. එතකොට මෙතන බලන්න මේක 5න් බෙදුවහම මේකත් 5න් බෙදන්න එපයි. එහෙනම් මෙතන 1ට 0.6ක් ඉන්නවා. මොකද කරේ? 5න් බෙදුවා. දෙපැත්තම 5න් බෙදුවා. එතකොට සෑම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකකටම එකක් නැත්නම් දෙකෙන් පංගුවක් ඉල්ලනවා. කාවද? සල්ෆියුරික්ව. එතකොට ඒ කියන්නේ 1කට 0.5යිනේ. මෙතන බැලුවොත් පුතේ 2ට 1යි කියන්නේ 1කට 0.5යි කියන එක නේද? තව විදියකට කියනවා නම් 1ට භාගය කියන එකනේ. එතකොට 5න් බෙදපුවාම මෙතන එනවා මොකද්ද? 1ට 0.6යි. 1ට 0.6යි කියලා එනවා. අන්න දැන් තේරෙන්න ඇති. 1ට ඉල්ලනවා 0.5ක්. 1ට තියෙනවා 0.6ක්. 0.1ක් වැඩිපුරක් තියෙනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික ඉල්ලන ගානට වඩා සල්ෆියුරික් වැඩියෙන් ඔගේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. සල්ෆියුරික් වැඩියෙන් තියෙනවා. එහෙනම් මෙතන සීමාකාරී වෙන්නේ කවුද? මෙතන සීමාකාරී වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවරටම ඉවර වෙනවා. සල්ෆියුරික් ඉතුරු වෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? සෝඩියම් සල්ෆේට් හොයන්න ඕනේ සල්ෆියුරික් මවුල ගාන භාවිතා කරලා නෙමෙයි, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන භාවිතා කරලා. මොකද සල්ෆියුරික් තුනම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ.
එහෙනම් දැන් අන්න අපි හොයාගත්තා වෙන සෙට් උනා මේ 2ට 1යි 1.5ක් ඉල්ලනවා මිනිස්සයා දාලා තියෙනවා 1.6 ගානේ එහෙනම් වැඩි හැම එකකටම දශම එකක් වැඩි එහෙනම් සීමාකාරී වෙන්නේ කවුද සීමාකාරී වෙන්නේ සල්පියුරික් එහෙනම් සීමාකාරී සංරචකය නැත්නම් සීමාකාරී ප්‍රතික්‍රියකය සල්පියුරික් ඒ කියන්නේ සල්පියුරික් සියල්ල අවසන් වෙනවා සල්පියුරික් සියල්ල අවසන් වේ සීමාකාරී වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සියල්ල අවසන් වෙනවා ඉදිරි ගණනයන් සියල්ල කරන්නේ කාගෙන්ද එතකොට මේ සීමාකාරී කෙනාගේ ඉදිරි ගණනය සීමාකාරී මොනවා හොයන්න කීවත් එතකොට මේක භාවිතා කරන්න ඕනේ මොකද්ද මේ සීමාකාරී කෙනාව ඉදිරි ගණනය සීමාකාරී ප්‍රතික්‍රියකයෙන් තීරණය කරනවා එයාට අනුවනේ මේක තීරණය වෙන්නේ ප්‍රතික්‍රියකයෙන් තීරණය වේ දැන් අද ඔයාට ගෙදරට ගේන්න බඩු ලිස්ට් එකක් දුන්නොත් එහෙම සල්ලිත් දුන්නොත් එහෙම එතකොට ගේන්න යන බඩු ගානට සල්ලි දෙනවා එතකොට බඩු ගාද ගණන් ගිහිල්ලා නම් දැන් මොකද වෙන්නේ සල්ලි මදි වෙන්නේ අම්මා වෙන්ද ගානට හදලා දෙන්නේ එතකොට සල්ලි මදි වෙන්නේ දැන් සල්ලි සීමාකාරයි එතකොට සල්ලි වලට අනුව තමයි බඩු ගන්න වෙන්නේ නැතුව අපිට ඕන විදියට අර වෙන්ද වගේම කරන්න හම්බෙන්නේ තමලි සල්ලි දෙනවා බඩු ගේන්න කියනවා එතකොට සල්ලි මදි වුණොත් සල්ලි කලින් ඉවරුනොත් බඩු ඔක්කොම ගේන්න වෙන්නේ එතකොට මොකද වෙන්නේ සල්ලි සීමාකාරයි හරි සල්ලි තියෙනවා බඩු අවශ්‍ය ලිස්ට් එකක් තියෙනවා මං කඩේ බඩු නෙමෙයි ලිස්ට් එකක් තියෙනවා ලිස්ට් එකේ බඩු වලට වඩා සල්ලි වැඩියෙන් තියෙනවා එහෙනම් බඩු සීමාකාරී අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා ගොඩක් අයට මේක තේරෙන්නේ නැතුව හොඳට බලන්න වැඩි එතකොට හොඳට පරිස්සම් වෙන්න ගානේ දීපුවාම එකෙක් දීලා අනිත් වහනවා නම් බොහොම සරලව ගාන ගොඩ දාන්න පුළුවන් ස්ටොයිකියෝමිතිය එකෙක් දෙන්නෙක් දීලා දෙන්න තුන් දෙනාම ප්‍රතික්‍රියක ඔක්කොම දීලා තියෙනවා නම් හරි ප්‍රශ්නයක් මොකද පුතේ දැන් කවුරු හරි වෙල ඉතින් සර් මේ දෙකට එක නෑ මේ දෙකට එක ප්‍රතික්‍රියා කරන්නේ උන් දෙන්න මේ දාන වැඩේ කරන්නේ උන් නෙමෙයිනේ සල්ෆියුරික් ඇවිල්ලා දාගන්නේ නෑනේ යාව අපිනේ දාන්නේ අද අපි දාන කෙනාට ඕන විදියට තමයි දාන්නේ එතකොට ඉතින් ඉතුරු වීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් නැත්නම් මදි වීමක් වගේ එකක් වෙන්න පුළුවන් ඒකයි කතන්දරේ හරි මට කවුරු හරි කියන්නකෝ සිග්නල් දින කෙනෙක් මොකක්ද මම ලීවේ සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා මොන හරි ලීවද සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා මොන හරි අපි ලීවද නෑ සර් හරි ලියන්න සීමාකාරී ප්‍රතික්‍රියකය යම්කිසි ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක කීපයම මිශ්‍ර කර ඇති අවස්ථාවක එම මිශ්‍ර කිරීම ප්‍රතික්‍රියකවල ස්ටොයිකියෝමිතික අනුපාතයට එම මිශ්‍ර කිරීම එතන යටින් ඉලක්ක ගහගන්න. එම මිශ්‍ර කිරීම ප්‍රතික්‍රියකවල ස්ටොයිකියෝමිතික අනුපාතයට අනුව සිදු කර නැත්නම් ප්‍රතික්‍රියාව වෙන්නේ ස්ටොයිකියෝමිතියට. අපි මිශ්‍ර කිරීම ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතික අනුපාතයට අනුව සිදු කර නැත්නම්
යම් ප්‍රතික්‍රියකයක් කලින් අවසන් විය හැක. මේ ඉබාගාතේ දාලා තියෙනවා නම් කලින් අවසන් විය හැක. එම කලින් අවසන් වන ප්‍රතික්‍රියකය එම කලින් අවසන් වන ප්‍රතික්‍රියකය එම කලින් අවසන් වන ප්‍රතික්‍රියකය සීමාකාරී ප්‍රතික්‍රියකය ලෙස හැඳින්වේ. සීමාකාරී ප්‍රතික්‍රියකය ලෙස හැඳින්වේ. සෑදෙන ඵල ප්‍රමාණය තීරණය වන්නේ ස්ටොයිකියෝමිතික සෑදෙන ඵල ප්‍රමාණය තීරණය වන්නේ සීමාකාරී ප්‍රතික්‍රියකයට අනුවයි. සෑදෙන ඵල ප්‍රමාණය තීරණය වන්නේ සීමාකාරී ප්‍රතික්‍රියකයට අනුවයි. ආයෙත් කියන්නේ වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මේක සිද්ධ වෙන්නේ ස්ටොයිකියෝමිතියට නෙමෙයි කියලා හැම එකක් නෙමෙයි මේ කියන්නේ. අර කතන්දරේ තේරුම් මේකට එකපාරට මෙන්න එපා. අර වටේ පිටේ තියෙන සරල කතන්දර තේරුම් අරන් එන්න. හරි. ප්‍රතික්‍රියාව ලියන උදාහරණය කියලා ගන්න. උදාහරණය. මේ ප්‍රතික්‍රියාව ලියලා තුලිත කර මේක ලියා ගන්න. හොඳට ගණන් වර්ගය එතකොට තේරුම් ගන්න ඕනේ. මේක සීමාකාරී ප්‍රතික්‍රියකයෙන් යන්න දෙන ගානක්ද නැත්නම් එකෙක් දීලා අනිත් උන් අහන හොයන ගානක්ද? දැන් ඉතින් මේ මවුල ගාන හොයන්න අපිට කෙලින්ම මවුල ගාන දෙන්නේ නැහැ. ඒක දෙන්නේ සාන්ද්‍රණේ. ඕකනේ ඉතින් තියෙන්නේ. ඒතර අපි සාන්ද්‍රණයෙන් මවුල ගාන ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. සාන්ද්‍රණයෙන් මවුල ගාන හොයාගන්න ඕනේ. හොඳට කල්පනා කරන්න. මූලික තියරි පටල ගන්න එපා. හරි. ඊට පස්සේ ලියන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5යි මවුල සමග. එතකොට හරියටම 5ක් එක්ක ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය සල්ෆියුරික් මවුල දෙකට ඉල්ලනවා එකක්. එහෙනම් දෙකෙන් එක වැඩි කරනවා 5න්. ඔකනේ තියෙන්නේ අනුපාතනේ. දෙකෙන් එකයි. දෙකට එකයි එහෙනම් 5ට. ඒ කියන්නේ එකකට 0.5ක් ඉල්ලනවා 5කට කොච්චරද බලන්න තියෙන්නේ. එතකොට ආයේ කතන්දරයක් නෑ. අපෙන් අහන්නේ සල්ෆියුරික් ගාන විතරයි. ඕන. තාම සල්ෆියුරික් දාලා නෑ කවුරු. හරි. තාම සල්ෆියුරික් දාලා නෑ. අපෙන් අහන්නේ කොච්චරක් ඕනේද? ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 6යි මවුල වලින් හැදෙන සෝඩියම් සල්ෆේට්. අනික ගැන සඳහනක්වත් නැහැ. එහෙනම් ඌ වැඩක් නැහැ. එතකොට මේක නිකම්ම ගන්න. එහෙනම් දෙකට එකයි එහෙනම් 3ක් හැදෙනවා. ඊළඟට තමයි වැඩේ. මෙන්න මෙතන. මේ පුද්ගලයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 5ක් දානවා. සල්ෆියුරික් මවුල 3ක් මිශ්‍ර කරනවා. දෙකම එක දානවා. අන්න දැන් කලබල වෙන්න එපා. ඒතකොට දෙකම ප්‍රතික්‍රියක ඔක්කොම ටික දාලා තියෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ස්ටොයිකියෝමිතිය දෙකට එකයි එහෙකට 0.5ක් ඉල්ලනවා. කැමැති පැත්තකට බලන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මෙහෙන් බැලුවත් හරි. මේක එකයිනේ මේ පැත්ත කරත් හරි. ඒක අවුලක් නැහැ. ස්ටොයිකියෝමිතිය දෙකට එකයි එකට 0.5ක් ඉල්ලනවා. යෙදූ මවුල අනුපාතය මෙතන ඒක හොයන්න ඕනේ මෙතන අන්න වෙන ගණන් වල නැති එක.
5ට 3යි මේ පැත්තනේ එක කරගත්තේ. එහෙනම් මෙහාට ගත්තත් අවුලක් නැහැ. හරි. එකට ඉල්ලනවා 0.6ක්. අනිත් පැත්තට ගත්තොත් මදි වෙනවා මේක. එකට ඉල්ලනවා 0.6ක් 1.5ක් ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? හැම එකකටම 0.1ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ සීමාකාරී වෙන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් ඊළඟ එක තරුවක් දාලා මේ වගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5යි මවුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5යි මවුල සල්ෆියුරික් 3යි මවුල සමග මිශ්‍ර කළ විට සල්ෆියුරික් 3යි මවුල සමග මිශ්‍ර කළ විට පන්ති එන යාළුවෝ ඉන්නවා නම් කියන්නේ කාට හරි රෙකෝඩ් එක ඕන නම් ඉල්ලන්න කියලා. ඉල්ලුවොත් එයාට දෙන්න. ඕන අය. මිශ්‍ර කළ විට දැන් ස්ටොයිකියෝමීතිය ලිව්වා. යෙදූ මවුල අනුපාතය ලිව්වා. සරල කරගන්න එක ලේසි. ඕන්නම් පුතේ මේකෙන් බෙදුවා නම් හරි. එතකොට එකට 5 3න් 5ක් එන්නේ. 1යි දශම ගාණක් එනවා. වැඩිනේ. අනේ එකට දෙකක් ඉල්ලනවා. එකට 1යි දශම ගාණක් එන්නේ මදි. අන්න එහෙම එන්නත් පුළුවන්. ඊට පස්සේ මේ සීමාකාරී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සියල්ල අවසන් වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සියල්ල එතකොට අවසන් වෙනවා. අර ටික ලියාගන්න. එතකොට ගාන ඒ ගාන හදන්න තාම ගානේ මොනවා හරි එකක් ඇහුවොත් ඒ වගේ තැනකදී මේක හොයලා සීමාකාරී කෙනාව තීරණය කරගෙන තමයි හොයාගන්න ඕනේ. ගානේ තියෙන වැඩ ගොඩක්. ඉස්සෙල්ලා වගේ සරලව නැහැ. මේ ගණන් වල හොඳට தත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඒ தත්ත්වය තේරුම් ගත්තාම ගාන හරි ලේසි. අනික තමයි හැමදාම පන්තියෙන්ද තියෙන දවසට කඩාකප්පල් කරගන්න එපා. මොකද ආයේ කවදා මේව පටන් ගන්න වෙයිද ඒවා අපිට හිතා ගන්න බෑ. ඉතින් එදා දවසේ ගැටි වෙන ගැටලු එදා හවස් වෙනකොටම විසඳගෙන නැත්නම් ආපහු හරි අහගෙන මොනවා හරි කරගෙන මේක හොඳට තේරුම් ගන්න. මේක දෙපාර තුන් පාර බලලා ඊළඟට අර සරල කතන්දරයක් කියලා දීපුවම ඒ ඔස්සේ හිතන්න. නැත්නම් එක පාට ඔයාලා ගාන හදලා ඉවර කරන එක නෙමෙයි අරමුණ. සංකල්ප තේරුම් ගැනීම. ගණන් 1000ක් ඇදුවත් එකයි සංකල්පය හරියට අවබෝධ කරගත්තත් එකයි. මෙව්ව එතකොට ආයේ වෙනස් කරන්නේ නැහැ. ගාන මොන විදියට තිබ්බත් මම ඔය කරන කියන මූලික කරුණු වෙනස් කරන්නේ නැහැ. ඒක තමයි පුතේ ඔකේ රහස. ඔයාලා ගාන හදන්න පටන් ගන්නේ ගාන දිහා බලලා හරි අතාත්වික විදියට. ගොඩක් අය මේ ක්‍රමය අල්ලගත්තා නම් ඔයාලට ගේමක් ඇත්තෙම නැහැ. ඕඩම කෙනෙකුට මේ ක්‍රමය අල්ලගත්තා නම් ඒ කියන්නේ අපි සංකල්පය දැනන් අපේ සංකල්පය තමයි ගිහිල්ලා ගානට දාන්නේ. ගානට අනුව හිතන්න යන්නේ. ගානේ අහන්නේ මොකද්ද? ඒක හොයන්න මොනවද මම හොයන්න ඕනේ? අන්න ඒ විදිහටයි ගාන දිහා බලන්නේ. නැතු අවසාන උත්තරේ මොකක්ද? ප්‍රශ්නේ මොකද්ද? එතනට උත්තරේ හොයන්න යන්නේ නැහැ. අපි ගණන් හදනකොට තේරෙයි. මම ගණන් හදනකොට තේරෙයි මම භාවිතා කරන්නේ මගේ කන්සෙප්ට් එක විතරයි. මම පටන් ගන්නෙ මගේ විදියට. ගානේ අහන එක මට අදාළව නැහැ. ගානේ මොනවා ඇහුවත් මට වැඩක් නැහැ. මම යන්නේ මම ඉස්සරෝම් බලන පුතේ ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව ලියලා තුලිත කරන එක තමයි මගේ පළවෙනි වැඩේ. වෙන මොකුත් හිතන්නේ. ඊළඟ මං කටසටහනක් ගහගෙන මම බලන්නේ මේ කාරණේ. එකෙක් දාලා මොනවා හරි අහන එකක්ද දෙතුන් දෙනාම එකට දාලා තියෙනවද? එහෙනම් මම හොයන්නේ ඊළඟ එකෙක් දාලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඊළඟ ගොඩක් දාලා තියෙනවනම් සීමාකාරී ප්‍රතික්‍රියකේ හොයන්න ඕනේ. ඊළඟ තව එකක් තියෙනවා ඒකත් කියලා දෙනවා. අද බැරි වුණොත් එකේ ගොඩක් ඉන්නකොට එකෙක් උඩින් දානවා ඌත් එක්ක ප්‍රතික්‍රියා කරන ගොඩක් එවුන් හිටියොත් මොකද වෙන්නේ? ඔන්න ඔය සංකල්පය දන්නවා නම් ඉතින් ආයේ ගේමක් නැහැ මේ ගණන්. අනිත් ඔක්කොම මහන් මැතමැටික්ස් තියෙන ඉතුරු ටික. එතනින් එහාට කෙමිස්ට්‍රියක් නැහැ. වැඩේ තියෙන්නේ අපි කරන්නේ අර ගණිතයට උත්තරයක් ගන්න තේරුම් ගන්න හොඳට ගණිතයට උත්තරයක් ගන්න අපි කරන්නේ අපේ තියෙන තියරි
රසායන විද්‍යාව වෙනස් කරනවා. ඕක තමයි අපිට වෙන අඩුපාඩු. ඉතින් ගණන් පැටලෙනවා. පැටලෙන්නේ මම ගානට නෙමෙයි වෙනස් වෙන්නේ. මගේ සංකල්පය අරන් තමයි ගානට බහින්නේ. ගොඩක් දැන් මැත්ස් කරන අයත් ගණන් හදන්නේ මේ විදිහටනේ. ඒකනේ ඔය මැත්ස් කරනකොට ගණන් පැටලෙන්නේ. සාපේක්ෂ ප්‍රවේගයේම ගණන් හදන්න ගිහුවාම පැටලෙනවා. පැටලෙන්න හේතුව ඕක. බුදු ගානට අනුව තමයි ළමයා හිතන්නේ. ගානට අනුව හිතන්න ඕනේ. ඒක වෙනකත් ඒ කියන එක වෙන සංකල්පයක්. තියරි වෙනස් කරන්නේ නැහැ ගානට අනුව. හරි. එහෙනම් ලියලා ඉවර ඇති. එහෙනම් ප්‍රතික්‍රියක ඔක්කොම දීලා තිබ්බොත් පරිස්සම් වෙන්න ඕනේ. සීමාකාරී කෙනාව හොයාගන්න ඕනේ. හරි. ඔන්න මම දැන් ගානක් කියනවා පොඩ්ඩක් සාන්ද්‍රණයත් මම දැන් මේකට සම්බන්ධ කරනවා ඈ. හරි. ඔන්න ලියා ගන්න ගාන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කාට හරි සූත්‍රය ලියා ගන්න බැයි නම් බොරුවට ආයෙ ලියන්න එපා නම ලියන්න. තාලා නැත්නම් රතු පෑනේ මාක් එකක් දාගන්න. අඩේ මට මේ සූත්‍රය බෑ. මම අද මේක ඉගෙන ගන්න ඕන. අන්න එහෙමයි දියුණු වෙන්නේ. හරි. අතු මූනිච්චාවට වැඩ කරන්න එපා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 1.2 ඝන ඩෙසිමීටරයට මවුල වන ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් හා සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට HCl හයිඩ්‍රොක්ලෝරික් HCl ඝන සෙන්ටිමීටර් 50ක් මිශ්‍ර කරනු ලැබේ. පළවෙනි එකින් අපි යන්කෝ ඈ. එක දැන් ගානේ යටින් සීමාකාරී ප්‍රතික්‍රියකය සොයන්න. පොඩ්ඩක් හදන්න try එකක් දාන්න. සීමාකාරී ප්‍රතික්‍රියකය තීරණය කරන්න. බලන්න කටුකොලේ කරන්නකෝ. සීමාකාරී ප්‍රතික්‍රියකය තීරණය කරන්න. එහෙම අහන්නේ නැහැ ගණන් වල. කෙලින්ම අහන්නේ මම මේ අන්තිමට අහන එක. ඒතර ඔයාගේ ඔළුවේ වැඩ කරන්න ඕනේ. මෙතන ගේම දෙන්න ඕනේ සීමාකාරී ප්‍රතික්‍රියකයේ හොයලා කියන එක ඔයාගේ ඔළුව ඇතුලේ වැඩ කරන්න ඕනේ. හරි. ඒක නම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් පුතේ වෙන වැඩක් නෑනේ. තව ඒව නෑනේ. දැන් මම මේ ටික ඉවරුනහම ගණන් දානවා. එතකොට ඒව හදන්නයි තියෙන්නේ.
මොනවා කරන්නත් ඉස්සරෝම ඕනේ මොකද්ද? තුලිත රසායනික සමීකරණය ලියා ගන්න ඕනේ. ඕක තමයි පළවෙනි වැඩේ. තුලිත රසායනික සමීකරණය ලියා ගන්න ඕනේ. දෙක මේ දෙන්නගේ මවුල ගණන් දෙක වෙන වෙනම ඇත්තටම දාපු මවුල ගණන් දෙක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි චෙක් කරලා බලන්න ඕනේ. ට තේරුම් ගන්න. හරි. ප්‍රතික්‍රියාව ලියා ගත්තොත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය HCl කියන අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා බේරියම් ක්ලෝරයිඩ් සහ ජලය. එතකොට මෙතන සූත්‍රයට අනුව මේ ලවණයට අනුව මේක තුලිත කරනවා. මෙතන දෙකෙන් වැඩි කරනවා. හරි. ඊළඟට මෙතන හයිඩ්‍රජන් 4ක් නිසා මෙතන දෙකෙන් වැඩි කරනවා. ඔන්න වැඩේ ඉවරයි. දැන් කලබලයක් නැහැ. අපි දන්නවා යකෝ මේකේ ප්‍රතික්‍රියක දෙකම මිශ්‍ර කරලා තියෙන්නේ. එහෙනම් මට මේ ගාන එකපාර හදන්න බෑ. මම වෙන වෙනම මුන්ගේ මවුල ගණන් ටික හොයලා සීමාකාරී ප්‍රතික්‍රියකේ තීරණය කරගන්න ඕනේ. එහෙනම් ඔයා හොයනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කීයද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල මේ පොඩ වෙන් කරගන්න නැත්නම් මේ බෝඩ් එක ඊටම දිනවනේ. 1.2 සාන්ද්‍රණය 1.2 මවුල ඝන ඩෙසිමීටරයට එහෙනම් 25ක් 18 මෙතන එනවා 30 එන්නේ 30. එතකොට 3 වැඩි කිරීම 10 ඍණ 3යි. නැති වෙනේ 30 වැඩි කිරීම 10 ඍණ 3යි. 30 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඔන්න ආවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල. හදිස්සි වෙන්න එපා ගාන හදන්න. මේ දවස්වල හදිස්සියට ගණන් හදන්නේ නැහැ. තාම ඉන්නේ අපි තේරුම් ගනිමින් ප්‍රැක්ටිස් එක දෙනවදී. ගණන් ගොඩක් හදනවා නෙමෙයි. හරියට ගණන් තේරුම් ගන්න. HCl මවුල. HCl මවුල ගාන හොයමු කීයද? 1 මවුල ඝන ඩෙසිමීටරයට. එතකොට මෙතන 18 මෙතන ඩෙසිමීටර. ලස්සනට දාන දැමදියා පුරුදු වෙන්න ඒකක එහෙම දාලා ගන්න. 50ට ඝන ඩෙසිමීටර. එතකොට මෙතන 50 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. හදිස්සියක් නෑ. දැන් ඔන්න ඔහොම අපි දැම්මා. ඊට පස්සේ බලන්න ඕනේ අපි දාපු අනුපාතය ඌ බලාපොරොත්තු වෙන අනුපාතයත් එක්ක සෙට් වෙයිද නැද්ද? බලමු. මේකේ මේ හිතා ඉන්නේ කොහෙන් කොහෙට ගන්නවද ඒව ගන්නෑ. කැමති එකක් අරගෙන ගන්න. ලේසි දැන් මේකේ නම් පුතේ මේ ස්ටොයිකියෝමිතිය ලියා ගන්න. ස්ටොයිකියෝමිතිය කීයද? 1:2යි. ඉතින් ආ 1:2 තියෙනවනේ. එහෙනම් මේ පැත්ත එකක් කරන එක තමයි ලේසි. ඕක තමයි ක්‍රමේ. ඕක තමයි ඌට ඕන විදිය. ප්‍රතික්‍රියාවට ඕන විදිය. එහෙම ඉතින් අපි කොහොමත් ආයේ ඕන විදියට කරන්නේ නැහැනේ. අපිට කැමති විදිහනේ අපි වැඩේ කරන්නේ. අපි කරපු විදිය. යෙදූ මවුලානුපාතය. ඉස්සලා මවුල ටික ලියාගමු. අනුපාතය හොයන්න කලින්. අනුපාතය හොයන්න තේරුම් ගන්න ලේසි. තීරණයකට එන්න ලේසි නිසා. යෙදූ මවුල අනුපාතය තව මේකගේ ඕන මවුල ගණන් වෙලා එහෙම අදට ඒක කරදරයි. ඒතර අපි යෙදූපු මවුල අනුපාතය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් 30 වැඩි කිරීම 10 ඍණ 3යි. මූ ඉන්නවා 50 වැඩි කිරීම 10 ඍණ 3ක්. මූනේ මේ පැත්ත එක එන මූත් මේක එකක් කරගන්න එක ලේසි. එකක් කරන්න මොකද කරන්නේ? මේ පැත්ත 30 වැඩි කිරීම 10 ඍණ 3ෙන් බෙදනවා. මේ පැත්තත් 30 වැඩි කිරීම 10 ඍණ 3ෙන් බෙදනවා. එතකොට මුගේ එකකට මූ ඉන්නවා 50 බෙදීම 30ක්. ඒ කියන්නේ 5 බෙදීම 3ක්. ඒ කියන්නේ 1.66ක් ගාණක් ඉන්නවා. දැන් තේරෙන්නේ නැති. එකකට දෙකක් ඉල්ලනකොට අපි එකට 1.66ක් දෙන්න බලාපොරොත්තුවක් දෙයිලා තියෙනවා. වැඩේ තෘප්තිමත්ද?
වැඩි තෘප්ති ප්‍රතික්‍රියාව නොවනවා නෙමෙයි එකෙන් කියන්නේ. ඒ කියන්නේ ඔය අපි යොදලා තියෙන අනුපාතය මවුල අනුපාතයට සෙට් වෙලා නැහැ. එකෙක් ඉල්ලනකොට දෙකක් අපි දෙන්නේ එකෙකුට 1.6යි. ඒ කියන්නේ මදි. තේරෙනවා? මූ මදි. එහෙනම් මෙතන සීමාකාරී කවුද? HCl. හයිඩ්‍රොක්ලොරික් අම්ලය මෙතන සීමාකාරී වෙනවා. එතකොට ගාන හදන්නේ කාගෙන්ද? එතකොට ගාන හදන්න ඕනේ HCl වලින්. ඒ කියන්නේ පුතේ මේ HCl සේරම ටික ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. අරු ඔක්කොම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් සීමාකාරී HCl. හදපු නැති අය මේ රූපය ඇඳලා හදාගමු. නෝට් එක හදාගන්න දැන් මේ රූපය ඇඳලා මෙහෙම ලස්සනට ලියාගෙන යනවා. ඔය සමහර අය මේ සෝටීස් ඒවා එහෙම ගාන යන්නේ හිතන්නේ නැහැ වැඩි. ඒ මොනවා කියනවද ඔය චූටි නෑ නෑ. එහෙම එකක් නෙමෙයි. ඒ චූටි සරල සංකල්පය තමයි මෙතනක් තියෙන්නේ. වැඩේ තියෙන්නේ අපි මේක අමුවට තේරුම් ගන්න හදනවා. අපි දන්න දෙයින් තමයි නොදන්න දේ ගැන හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. ගණන් හදලා ඔළුව එක එක්කම හැදෙන්න ඕනේ. නැත්තම් එදාට තමයි ඔළුව කැක්කුම හැදෙන්නේ. විභාගෙ ලියන දවසේ තමයි ඔළුව කැක්කුම හැදෙන්නේ. සීන තියලා පල්ලෙහාට වැටෙනවා. කම්මැලිකමට ඉන්න එපා. මං කරන්න දැන් මේ සතියේ ඔය කියලා දුන්න තියරි ටික සේරම නැවත අපි හදලා තියෙන ගණනුත් එක්ක මුල ඉඳන් හරි අග ඉඳන් මුලට හරි හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ අතරේ ආර පාඩමක කොටසක් කරලා තියෙනවා. ඒකත් නැවත බලන්න ඕනේ. අඩුම තරමේ 4 වතාවක්වත් මේ සතියේ ඔය නෝට් ටික නැවත අධ්‍යයනය වෙන්න ඕනේ. එතකොට ඔයාලටම තේරෙයි එක්තරා දවසක ඔයාලට ලේසි වෙනවා. අපි දැන් මේ පාඩම් වැඩි වැඩියෙන් භාවිතා කරනකොට අපිට ඉස්සරහට තියෙන එන පාඩම ගන්න විතරයි. සමහර අය කරන්නේ මේක ඔහේ බෑ බෑ කිය ඇදගෙන ගිහිල්ලා ගොඩ ගහගෙන බෑ තමයි බෑ නෙමෙයි. අපි මේ සයන්ස් විදියට හැදෙන්න ඕනේ. හැදුනහම බැරි වෙන්නේ නැහැ. වැඩේ තියෙන්නේ අපි ඉතිහාසයේ විදියට ජීවත් වෙන්නේ සිංහල ඉගෙන ගන්න විදියට ඉගෙන ගන්න. ඒ වුණාට සයන්ස් තමයි කරන්නේ. එතකොට අපි අතර නොගැලපීමක් තියෙනවා. විශ්ලේෂණය කරන්න පුරුදු වෙන්න. කටපාඩම් කරන්න පුරුදු වෙන්න එපා. ඕ ලෙවල් වල භාවිතා කරපු ඒ කටපාඩම් කරන ක්‍රමයක් තියෙනවා නම් ඒක අතාරින්න. හැබැයි කටපාඩම් කරනවා කියන්නේ කෙලින්ම මේක දැන් ඔලුවට දාන්න. මෙහෙමයි මෙහෙම සීමාකාරීක අරමුණක් නැහැ. දෙකක් දාපුවම ගොඩක් දාව සීමාකාරීක වෙනවා. සීමාකාරීක හොයාගෙන ඒකෙන් තමයි ගාන හදන්න ඕනේ. හරි. හදිස්සි හරි වලකට වැටුණත් ඇති. ඕක අමතක වෙලා යනවා. හරි. ඊළඟට සෑදෙන බේරියම් ක්ලෝරයිඩ් දෙවෙනි
සෑදෙන බේරියම් ක්ලෝරයිඩ් මවුල ගණන සොයන්න. සෑදෙන බේරියම් ක්ලෝරයිඩ් මවුල ගණන සොයන්න. සෑදෙන බේරියම් ක්ලෝරයිඩ් මවුල ගණන කමන්න. සෑදෙන බේරියම් ක්ලෝරයිඩ් මවුල ගණන සොයන්න. හරි ලේසි. කාගෙන් දැන් ගාන හදන්න ඕනේ පුතේ? HCl වලින් තමයි ගාන හදන්න ඕනේ. මේ ටික මේක තියෙනවා. මකලා මෙතන දණ්ඩ ඇති. ඉස්කර ගන්න මම කන් ඔයාගේ ගමන් මම ටක් ගාලා මයික් එක ඔන් කරලා කියන්නේ මකන්න එපා කියලා. හරි? මෙතන ගන්න මොකක්ද අහන ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? සෑදෙන බේරියම් ක්ලෝරයිඩ් මවුල ගණන. සෑදෙන බේරියම් ක්ලෝරයිඩ් මවුල ගණන. මුදට මේ රසායනික සංයෝගවල සූත්‍රයෙන් ප්‍රැක්ටිස් කරන්න. එතකොට වැඩේ ලේසි ඈ. ද කාගෙන්ද ගාන හදන්නේ පුතේ? සීමාකාරී එකකින් හදන්න. හයිඩ්‍රෝක්ලෝරික් සීමාකාරී වේ. අනිත් එක වැඩක් නැහැ එතකොට. සීමාකාරී වේ. එහෙනම් HCl ට ස්ටොයිකියෝමිතිය කොහොමද තියෙන්නේ? ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අනුපාතේනේ. ස්ටොයිකියෝමිතිය HCl ට බේරියම් ක්ලෝරයිඩ් 2ට 1යි. HCl දෙන්නෙක් ඉවර කරන්කපුවාම අර එක්කෙනෙක් හැදෙනවා. දැන් කොච්චරක් ඉවර වෙනවද? 50 වැඩි කිරීම 10 3ක් ඉවර වෙනවා. හරිද? එතකොට එහෙනම් බේරියම් ක්ලෝරයිඩ් මවුල ඔයාට ලැබෙනවා 50 වැඩි කිරීම 10 3 සීමාකාරී ප්‍රතික්‍රියකය බෙදනවා එයාගේ ස්ටොයිකියෝමිතියෙන් වැඩි කරනවා හොයන්න ඕන කෙනාගේ ස්ටොයිකියෝමිතියෙන්. එතකොට එනවා 25 වැඩි කිරීම 10 3ක් මවුල. ඔන්න එතකොට හැදෙන බේරියම් ක්ලෝරයිඩ් මවුල ගන්න. ඔන්න මේක තමයි මේකේ අමාරු මේක ඊළඟට හදන්න හදන්නේ. දාන එක අපේ වැඩක්, ප්‍රතික්‍රියා කරන එක උගේ වැඩක්. ඌ ප්‍රතික්‍රියා කරන්නේ උගේ ස්ටොයිකියෝමිතියට අනුව. අපි දාන්නේ සමහර වෙලාවට ස්ටොයිකියෝමිතියට නෙවෙයි. දෙන්නම තුන් දෙනාම දානකොට. ප්‍රැක්ටිකල් ටික බලන්න ඇති. ඕනනම් ලබන සතියේ අවක්ෂේප වීම, ඒ වගේ දේවල්, තාප වියෝජනයේ ඩිකම්පොසිෂන් කියලා එකක් කියවලා ඇති. ප්‍රිසිපිටේෂන් කියන්නේ අවක්ෂේපයට. ඉංග්‍රීසි ගැන හිතන්න එපා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියන්නේ. රසායන ඒ කියන්නේ මේකත් හරියට සංගීතයේ වාගේ විශ්ව භාෂාව. මේ සූත්‍ර පුළුවන් නම් රසායන විද්‍යාව පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. බැරි නෑ. අවශ්‍යතාවය විතරයි තියෙන්න ඕනේ. ඔය බොරු කතන්දර අපිට තේරෙන්නේ නැහැ කියන එක හඹාගෙන යන්න ඕනේ. අවශ්‍යතාවය විතරයි තියෙන්න ඕනේ. කවුරුත් මේක තේරුම් කරන කම් බලන් ඉන්නේ නැතුව ඔබට තේරෙන දෙයක් මේක ඇතුලේ බලන්න උත්සාහ කරන්න. මේකෙදි මොකද වෙන්නේ? පොඩි කඩු සටහනක් දාගන්න. දැන් අංකයක් එහෙම දාලා වෙනම කටුකොළ ටිකක ඕක තියෙන්න ඕනේ ඈ. ප්‍රැක්ටිකල් තියෙනවා 7ක් දාලා තියෙනවා. ඒ 7 8 මං කියනවා මේ අහවල් එක දැන් මං ගන්නෙ. එතකොට ඔයා ඒකේ කටුකොළේ අරගෙන තියා ගන්නවා. මට හිතුනේ බේම් මෙහෙම. මට 30 හිතලා තියෙන්නේ වෙන විදියකට. ඒතර වෙයි මට වැරදුනේ. දැන් අහනවා ප්‍රශ්නේ මගේ. අන්න එහෙමයි මේක යන්නේ. ඒ හින්දා වැඩේ ගින්දර වාගේ තියෙන්න ඕනේ. මට වැඩේ ගින්දර වාගේ තියෙන්න ඕනේ. ඒකයි ගොඩක් අය මාත් එක්ක ඉන්න අකමැති. යනවා. එහෙම වැඩ කරන්නේ නැතුවම ඉතින් 2 3ක් අයින්ද වෙන්නේ. එහෙම එන්නාම කියනවා ඒ සර් සැරයි. ගහනවා ළමයින්ට හිංසා කරනවා. එහෙම කී කියා යනවා. අපි ඔයාව ගොඩ දාන්න හදන්නේ. ඔයාලා මෙතන නෙමෙයි ඔයාව දුර ගමනක් යවන්න හදන්නේ. හරි. ඔයාලට මේ S එකක් කරන් දෙන්න මේ නෙමෙයි හදන්නේ. ඊට වඩා ලොකු දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔය බොරු කතන්දර දක්ෂයෝ එහෙම සුපිරි මීටර් ඉන්නවා බොහොම ටිකක්. ලෝකෙට එහෙම ඉන්නවා. ඉතින් අර සංසාරේ පුරුදු කරගෙන ආපු අය ඉන්නවනේ. එහෙම අය ඉන්නවා. ඒ අරනකොට ඉතින් අනිත් අය ඔක්කොම වැඩ කරලානේ තැනකට එන්නේ.
අපි කරන්න ඕනේ හරි පාරට වැඩ කරලා කෙටි කාලයක් ඇතුළත මේක ඉක්මනට කරගන්න ඕනේ. දැන් තර්ඩ් සයි යනකොට සමහර ළමයි කැම්පස් යන්නේ. හරි ක්‍රමයේ අහුවුණා. සමහර අය ෆස්ට් සයිම යනවා. එයාලට මුලින්ම හරි ක්‍රමයේ අහුවුණා. ඔච්චර දක්ෂයෙක් වුණත් හරි පාරේ ගියේ නැත්තම් ගොඩ දාන්න බෑ. ඊළඟ මේ දවස්වල ඉස්කෝලේ යන්නේ නැහැ අපි මේ ගෙදර ඉන්නවා කියලා අර ජීවන රටාව තියෙන්නේ. මම අත්දැකීමෙන් කියන්නේ ජීවන රටාව අවුල් කරගන්න එපා. යම් කිසි වෙලාවක නැගිටිනවා නම් ඒ වෙලාවට නැගිටින්න. යම් කිසි වෙලාවක නිදිනවා නම් ඒ වෙලාවට නිදියන්න. ගෙදර හිටියා කියලා මේ ටීවී බලන්න නම්මනම් වැඩවලට ෆෝන් එකට වැඩි කාලයක් යවන්න එපා. සෙල්ලම් කරන්න පුළුවන් නම් ඔය තනියම හරි ගමන්නේ දුවන්න ගිය වටේට හරි එහෙම ජීවත් වෙන්න. මොකද මේ අවස්ථාවේ ඔබේ ජීවන රටාව අවුල් කරගත්තොත් එහෙම පාඩම් වැඩ ටිකේ පිළිවෙලට කරගෙන යන්න දවල්ට නිදියන්න යන්න එපා. ඔය වගේ දේවල් පුරුදු වුණොත් එහෙම දිගටම ඕක ජීවිතේ යනවා. එහෙනම් ඔයාලයි තමයි ඔයාලා ඔය විභාගෙ ලියන දැන් 2021 නම් පොඩ්ඩක් ට්‍රැක් එකට වැටිලා ඉන්නේ. 22 ඈත් අවුල් කරගෙන ඉන්නේ. එහෙනම් ජීවිතේ අවුල් වෙයි ඈ. ඔය අපි එකතු කරගන්න වැරදි පුරුදු ජීවිතෙන් අයින් කරන එක ලේසි වැඩක් නෙමෙයි. යම්කිසි සෞඛ්‍යයට හරි මොනවට හරි අහිතකර පුරුද්දක් අපි ජීවිතේට එකතු කරගත්තොත් ඒක අයින් කරන එක ලේසි නෑ. එතකොට අපි නැගිටින වෙලාවට නැගිටින්න. පරක්කු වෙලා නැගිටින්න එපා. වෙනදා නැගිටින විදියටම නැගිටින්න. වෙනදා නිදින විදියටම නැගිටින්න. ඉස්කෝලේ යනවා නම් ඒ කාලේ ඒ විදියටම ඉස්කෝලේ යනවා කියලා හිතලා වැඩ කරන්න. එතකොට අමාරුවක් වෙන්නේ නෑ. හරි ඊළඟ තමයි අමාරුම ප්‍රශ්නේ. ඊළඟ එක අමාරුම ප්‍රශ්නේ මොන මන් දෙනවා. හරි. ඉතිරි වන හොඳ ලියන්න. ඉතිරි වන ප්‍රතික්‍රියකේ දැන් දන්නවා ඉතිරි වෙන එකේ. ඔක උඩින් මහන්නේ. ඕක තමයි එකපාරම අහන්නේ. ඉතිරි වන ප්‍රතික්‍රියකේ සාන්ද්‍රණය සොයන්න. දැන් ඔයා හිතන්නේ සාන්ද්‍රණය නෑ නෑ. සාන්ද්‍රණය හොයන්න ඉතලා මවුල ගාන හොයන් ඉන්න එපා අප්පා. එහෙනම් මවුල ගාන හොයමු. ඉතිරි වන ප්‍රතික්‍රියකේ සාන්ද්‍රණය සොයන්න. ඕක එකපාරම අහපුවාම නන්නත්තරයි. ඒත් අපි දැනගන්න අඩේ මේකේ දෙකම දාලා තියෙනවා. ඒ කවුරු හරි කෙනෙක් සීමාකාරී මුලින්ම සීමාකාරී එකා හොයලා ඌට අනුව අරුගේ ඉතුරු වෙන ගාන හොයන්න ඕන. ඔන්න දැන් අපි මේ වැඩේට බහින්නේ. තොර සීමාකාරී HCl නම් පුතේ අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ HCl ටිකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න කොච්චර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් අපි වැය කරගන්නව නැත්නම් වැය වෙලාද වැය වෙච්ච ගාන දාපු ගානෙන් අඩු කරපුවාම අපිට ඉතුරු ගාන හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් මුලින්ම අපි යෙදු HCl ගාන හොයලානේ තියෙන්නේ. එහෙනම් ඒ HCl එක්ක ක්‍රියා කරපු බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන අපි දාපු නෙමෙයි. එතන ඇත්තටම සිද්ධ වෙච්ච දේ බලනවා. එහෙනම් HCl සමග ක්‍රියා කළ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල Cl සමග ක්‍රියා කළ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොහොමද? දෙකට එකක් ඕනේ. එහෙනම් මේ 50 වැඩි කිරීම 10 ඍණ 3ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මවුලත් එක්ක දෙකෙන් පංගුවයි දෙකට එකයි. ඕක නම් පටල ගන්න එපා ඈ. ඕනේ 25 වැඩි කිරි අන්න දැන් තේරෙනවා 25 වැඩි කිරීම 10 ඍණ 3ක් මේකට වැය වෙනවා. ඉන්නවා කීයද? 30 වැඩි කිරීම 10 ඍණ 3ක්. අන්න වැඩි කියලා තේරෙනව නේද? එහෙනම් ඉතිරි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල මොකද පුතේ කරන්නේ? අපි දාපු ගානෙන් ප්‍රතික්‍රියා කරපු ගාන අඩු කරනවා. කොහොමද? මෙතනින් දාන්නේ ඊටමදි හින්දා මෙතන ලියනවා. ඔයාලා දිගට ලියන්නේ මෙතන. යෙදූ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල වලින් අඩු කරනවා ප්‍රතික්‍රියා කරපු ඇත්තටම වැය වෙච්ච බේරියම් හයිඩ්‍රොක්සයිඩ්.
යෙදූ බේරියම් හයිඩොක්සයිඩ් මවුල ගානෙන් අඩු කරනවා ප්‍රතික්‍රියා කළ බේරියම් හයිඩොක්සයිඩ් මවුල අන්න දැන් වැඩේ පැහැදිලිනේ කළු බෙල් රතු වලින් පාටින් වෙසක් වාගේ ලියලා තියෙන්නේ තොරණ වාගේ. දැන් යෙදූ බේරියම් හයිඩොක්සයිඩ් දැම්ම ඔබතුමන්ලා 30 වැඩි කිරීම 10 3ක් මවුල ප්‍රතික්‍රියා කරා යනවා. ඒකද HCl තියෙන තමා සීමාකාරී. එයා ගන්නවා මෙතනින් මෙච්චරක්. එහෙනම් ඉතුරු වෙනවා 5 වැඩි කිරීම 10 3යි මවුල. එහෙනම් ඔයාලගේ ප්‍රතික්‍රියාවට පස්සේ තවදුරටත් සෝඩි බේරියම් හයිඩොක්සයිඩ් මෙච්චරක් ඉතුරු වෙලා ඉන්නවා. ඒ ඉන්නේ කොච්චර පරිමාවක් ඇතුළේද? පරිමාව කීයද? මෙහෙන් වැටුණා 50ක්, මෙහෙන් වැටුණා 25ක්. මේ පරිමාව 75යි. 75යි ඝන සෙන්ටිමීටර ඇතුලේ බේරියම් හයිඩොක්සයිඩ්ලා ඉතුරු වෙනවා. බේරියම් හයිඩොක්සයිඩ්ලා ඉතුරු වෙනවා 5 වැඩි කිරීම 10 3ක්. දැන් සාන්ද්‍රණය හොයන්න බැයිද? පුළුවන්. එහෙනම් ඉතිරි බේරියම් හයිඩොක්සයිඩ් සාන්ද්‍රණය බේරියම් හයිඩොක්සයිඩ් සාන්ද්‍රණය දැන් ඉතින් කොච්චරද? 5 වැඩි කිරීම 10 3යි 75 තේරුන්නේ නැද්ද? දෙපැත්තෙන්ම එකතු වෙලා දැන් තියෙන පරිමාව හරි 75 බෙදීම 1000යි ඝන ඩෙසිමීටර්. දැන් ගැටලුවක් තියෙනවා නම් ඔක සුළු කරගන්න පුළුවන්. එනම් වෙන්න වැඩි. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳන් අතන්ට. දැන් පුතේ වැඩේ තියෙන්නේ අපෙන් අහන්නේ එක පාරම අර ගහන්නේ. එතකොට අපේ ඇතුලේ මෙන්න මේ ටික හොඳට වැඩ කරන්න ඕනේ ඔළුව ඇතුලේ. නැතුව අපි මේ බලවොත් කොහොමද සාන්ද්‍රණය හොයන්නේ කියලා එතකොට අපිට හොයාගන්න බෑ. අපිට අත්දැකීම තියෙන්න ඕනේ. මේකේ ආයෙත් සීමාකාරීකෙන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. මම කියන වචන වලට අනුව හිතන්න, වචන වලට හොඳින් ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන්න නැත්නම් ඉතින් මේ වැඩේ දෙල් වෙයි ඈ. සර්. ඔව් කියන්නේ. ඔය තියෙන්නේ ප්‍රතික්‍රියා කරලා ඉවර වෙලා හැදිච්ච ද්‍රාවණයේ තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාට පස්සේ තියෙන ද්‍රාවණයේ තවදුරටත් ඉතිරි වෙලා තියෙන ගාන. හරි. එතකොට පරිමාව වෙනස් වීමක් ගන්නෙ නෑනේ. පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි අපි ගන්නෙ. මොකද අරකින් 25ක් වැටෙනවා, මේකෙන් 50ක් වැටෙනවා. දැන් පරිමාව කීයද? 75යි. සාමාන්‍යයෙන් වතුර ජලී ද්‍රාවණ දෙකක් කලවම් කරපුවම පරිමාව දෙක එකතු වෙනවනේ. ඔව්. ප්‍රශ්න තියාගන්න එපා, ප්‍රශ්න අහන්න. ඔය ස්ටොයිකියෝමිතියෙන් පටල ගන්න එපා. මේ සිද්ධිය හොඳට තේරුම් ගන්න. කලවම් කරන්නේ අපි, ප්‍රතික්‍රියා කරන්නේ කට්ටිය. එයාලට ප්‍රතික්‍රියා කරන්න එක එක විදියට බෑ. නිශ්චිත ක්‍රමයක් තියෙනවා. හැබැයි අපිට දාන්න එක එක ක්‍රම තියෙනවා. අපිට කැමති විදියට දාන්න පුළුවන්. හරි. වැඩේ පැහැදිලි ඇති. එතකොට ඕන් ඔය ගාන තමයි අන්තිමට අහන්නේ. හැබැයි යෝකට උත්තරේ දෙන්න ප්‍රොසෙස් එකක් තියෙනවා. ඇතුලේ ප්‍රොසෙස් එකක්, ඒ කියන්නේ ගොඩක් ක්‍රියාවලියක් ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ. හැත්තපහ තේරුණානේ. දෙපැත්ත එකතු වෙලා තමයි 75. ඉතින් ලොකු ගණන් වල පොඩි කෑලි තමයි මේවා. ඔය දැන් අත්දැකීමෙන් මට තේරෙන්නේ ගොඩාක් ළමයින්ට ඉස්සරහා තියෙන ගණන් පාඩම් අමාරු වෙන්න හේතුව ඒ පාඩම නෙමෙයි. මෙන්න මේවා බෑ. මේවා බැරි වුණාම ඒ පාඩමේ තියෙන සමහර දේවලුත් බැරි වුණාම
දැන් රසායනික සමතුලිතතාවය කියලා කියන කාලච්ඡේද තියෙනවා 100 පැනලා තියෙන පාඩම ලොකු පාඩමක් 13. දැන් මම ওই පාඩම කරද්දී ගණන් පාඩම කරද්දී ළමයින්ට තේරෙනවා. ඒකේ තියෙන රසායනික විද්‍යාත්මක සංකල්පත් තේරෙනවා. හැබැයි මේ ළමයින්ට ගණන් හදනකොට ගණනයේ පැත්ත තමයි ගොඩක් අමාරු වෙන්නේ. ඒ ගණනයේ පැත්ත ගොඩක් අමාරු වෙන්න හේතුව තමයි එයාලට මේ සංකල්ප නැහැ ඔළුව ඇතුලේ. ඒවා අර ඔයාලගේ වගේ කාලේ ගුරුවරුන්ට විරිත් ඉඳලා hina වෙලා කෙලවගෙන. දැන් කොච්චර තේරුම් කරන්න හැදුවත් බෑ කියන තැනනේ ඉන්නේ. ඒ බෑ කියලා හිතෙන්නේ. පාඩම බෑ. ඇයි? මේව බැරි නිසා. එහෙම බැරි වෙවි ගිහිල්ලා. නැත්තම් ඒ ළමයින්ට පාඩම තේරෙනවා. තේරිලා නැත්තේ ඊළඟට තමයි ප්‍රශ්නයක් කරගන්න බෑ. රසායන විද්‍යාව තේරුණාට ප්‍රශ්නේ කරන්න බෑ. ඇයි ඒ? අර තර්කානුකූල බුද්ධිය හදාගෙන නැහැ. ඔක්කොම කටපාඩම් කරන් ගියා. විශේෂයෙන් ඔය ඒ 9ක් ගත්තා. තාම ආවේ නැති හින්දා අවුලක් නැහැ. 9කුත් නැහැ කීයක්වත් නැහැ. ඒක හොඳයි. ඒ කියන්නේ අර O level වල විද්‍යම තමයි O level පුතේ අච්චු පොත කටපාඩම් කරලා ලියන්න පුළුවන්. මේකේ එහෙම කටපාඩම් කරලා ලියන්න බෑ. ඒත් ඔයාම තේරුම් ගන්නකො O level වල බහුවර්ණ. උත්තර 4යි තියෙන්නේ මේකේ 5ක් තියෙනවා. එතකොට අපි ටිකක් මේ සූක්ෂම විදියට හිතන්න කල්පනා කරන්න බුද්ධිය වර්ධනය කරගන්න වෙනවා. බ්‍රේන් කැපැසිටි එක වැඩි කරගන්න. එතකොට වැඩේ ගොඩ දාගන්න එක වැඩක් නෙවෙයි. දැනුම පස්සේ නෙමෙයි යන්නේ තියරිය පස්සේ යන්නේ. වැඩේ පැහැදිලි ඇති. තවත් තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. දැන් මේ අපි ආම යන්නේ මූලිකවට. ඒ හරි සංකල්ප තේරුම් ගන්න. අපි ඊළඟට ආය හම්බෙන්නේ සඳුදා උදේ 6ට. අපි එක දිගටම කරන්න බැයිද අපිට උක සඳා 10 විතර වෙනකම් කරලා ඉවර කරන්න බැයිද? මොකද මේ හවසට මේ වැස්ස කොම වැටෙන නිසා. හරි මේ අර එදා ඊයේ ටිකේ ඉතුරු ටිකනේ. මොන මම වැදගත් දෙයක් අද කරේ. රෙකෝඩ් එක ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. චූටි එකක් තියෙනවා ලබන සතිය කියන මොකද දෙකම ඉතා වැදගත් නිසා පැටලෙන්න පුළුවන්. එකේ දෙතුන් දෙනෙක් ඉඳලා ප්‍රතික්‍රියා කරනකොට ප්‍රතික්‍රියා කීපයක් වෙනකොට මොකද වෙන්නේ කියලා අපි ලබන සතිය බලමු. ඒ කියන්නේ මේක ඇතුලේ හිතන්නකෝ අපි දැන් මේ HCl දානකොට භස්ම කීපයක් ඉන්නකොට කොහොමද වෙන්නේ? ඔන්න ඕක තමයි ඊළඟට වැරදෙන තැන. හරි. ඊළඟට මේ සතිය ඇතුළත 4 පාරක් මං දීපු නෝට් එක හොඳට ඔය බලන්න කියවන්න ඕනේ. වීඩියෝ තියෙනවා නම් ඒව බලන්න ඕනේ. වීඩියෝ එකට වඩා බලනවට වඩා කනට අහලා තේරුම් ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ මාස තුනේ අපතේ යාමක් වෙන්නේ නැහැ. ඔයාලගේ බුද්ධිය වර්ධනය වීමක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ප්‍රැක්ටිකල් ටික බලන්න ඕනේ අනිවාර්යෙන්. ප්‍රැක්ටිකල් ටික නම දාලා කටුසටහන ගහගෙන ඒකේ ලියාගෙන තියාගන්න ඕනේ මෙන්න මේවා තමයි උඩේ. හරිද? හරි. ගෙදරින් හදන්න එකක් දෙන්නම්. එන හදන්නකෝ ලියාගන්න. සාන්ද්‍රණය දශම 6යි ඝන ඩෙසිමීටරයට මවුල සාන්ද්‍රණය දශම 6යි ඝන ඩෙසිමීටරයට මවුල සෝඩියම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම ගන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකක් දෙන්නම්කෝ ගණන් දෙකක් දෙන්නම්කෝ සාන්ද්‍රණය දශම 6යි ඝන ඩෙසිමීටරයට මවුල sodium hydroxide ඝන සෙන්ටිමීටර් 50ක් අයින මේ ටික ලියන්න ඇතිනේ ඔය මෙතන ලියනවා sodium hydroxide හරිද සාන්ද්‍රණය දශම 6යි මවුල ඝන ඩෙසිමීටරයට මේකෙන් 50යි ඝන සෙන්ටිමීටර් ඔය ටික වැරදුනොත් නේ ගාන වර්ධින්නේ
දශම 6යි ඝන ඩෙසිමීටරයට මවුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 50. දැන් නිකම්ම මේවා හොඳට පාඩම් කරලා තියාගන්න. මේවට හුරු වුණාම වැඩේ ලේසි. සාන්ද්‍රණය දශම 8යි මවුල ඝන ඩෙසිමීටරයට දශම 8යි මවුල ඝන ඩෙසිමීටරයට ඔය ස්කන්ධ වලින් අහන්න පුළුවන්. පස්සේ බලමු. ඒව පටල ගන්න එපා. හදිස්සියෙන් එපා. තව තියෙනවා ගණන් ගොඩ තියෙනවා. මේ සංකල්පය තමයි ඔළුව ඇතුලේ තියෙන්න ඕනේ. ගණන් නැතිනම් පස්සේ දුවන්න එපා. ගණන් නෙමෙයි සංකල්පය ඔළුව ඇතුලේ තියෙනවා නම් ඕන ගාණක් ගොඩ දා ගන්න පුළුවන්. දශම 8යි ඝන ඩෙසිමීටරයට මවුල H3PO4 50ක් මිශ්‍ර කරනු ලැබේ. 50යි ඝන සෙන්ටිමීටර් මිශ්‍ර කරනු ලැබේ. එක සීමාකාරී ප්‍රතික්‍රියකය සොයන්න. දෙක ඉතිරි ප්‍රතික්‍රියකේ සාන්ද්‍රණය සොයන්න. ඉතිරි ප්‍රතික්‍රියකේ සාන්ද්‍රණය සොයන්න. හරි. 3 සෑදෙන සෝඩියම් පොස්පේට් මවුල සොයන්න. මවුල කිය සාන්ද්‍රණය හොයන්නත් පුළුවන්. එතකොට ඉතින් මවුල හොයාගත්තා නම් සාන්ද්‍රණය හොයන්න පුළුවන්. ඒතර ඔයාලා සාන්ද්‍රණය හොයන්න කලින් අනිවාර්යෙන් හොයන්න ඕනේ මොකද්ද? මවුල. ඒතර මෙතන සාන්ද්‍රණය හොයන්න කලින් ඉතිරි එකාගේ මවුල ගාන හොයාගෙන ඉන්න ඕනේ. ගාන ලියා ගන්න ඇති. වෙන ගාන. ඊළඟ එක පොඩ්ඩක් වෙනස් කරනවා. හරි? ඊළඟ තව එකක්. යාර අහපු නිසා ඕන අදලම දෙමුකෝ. කතා කරමු. ඊළඟ මේක හරිනේ. ඔන්න පළවෙනි උදාහරණේ උදාහරණ අංක 2. උදාහරණ අංක 2. හරි? මෙතන ගන්නවා ඔන්න උදාහරණ 2 සාන්ද්‍රණය 1.2 ඝන ඩෙසිමීටරයට මවුල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 100ක් හරි සාන්ද්‍රණය 1.6යි මවුල ඝන ඩෙසිමීටරයට පොස්පරික් ඝන සෙන්ටිමීටර් 100ක් සමග මිශ්‍ර කරනු ලැබේ. මේ ප්‍රශ්න දෙක මෙහෙමමයි මෙතන අහනවා එහෙනම් ප්‍රශ්නයක් මම සෑදෙන බේරියම් පොස්පේට් ස්කන්ධය සොයන්න. ඔන්න ඔහොම අහන්න පුළුවන්. උදව්වක් විදියට බේරියම් වල මෞලික ස්කන්ධය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 137යි පොස්පරස් වල 31යි. ඔන්න උදව් කරා. රයිට්. ගණන් දෙක හදන්න. සමහර අය එවනවා, සමහර අය එවන්නේ නැහැ. අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවා නම් එතන ඉතින් එයාගේ පොඩ්ඩක් අහගන්න. හරිද වැරදිද කියලා. එහෙම කවුලක් නැහැ. උදව් ගන්න ඕනේ මේ වෙලාව. පුළුවන් තරම්. ඉන්න ගමන් අහන්න. දැන් සමහර අය ඉන්නවා. අයියලක්ලා කෙමෙස්ට්‍රි ඉගෙන ගත්ත ඒම අය ඉන්නවා. නගහලා පාලා ඉන්නවා. සමහර අය ගෙවල් වලත් අම්මලා තාත්තලාත් දන්නවා. අහගන්න.
ගණන් හදමු. ගණන් හදන්න කලින් සංකල්ප ටික ඔලුවට දාගන්න ඕනේ. මගේ මේ මූලික වැඩේ තව සතියකින් යනකොට මේ සංකල්ප ටික ඉවරයි. ඊට පස්සේ අපි යනවා අමාරුම වැඩේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා ලියන්න. ඒක ගොඩ දැම්ම කියන්නේ පාඩම අපේ ගොඩ. ඒ ටික පුළුවන් නම් පාඩම ගොඩ. තියෙනවනේ පාඩමේ බේස් එකක් තියෙනවා. ඒ බේස් එක හදාගත්තාම පාඩම නැති. ගණන් එක කොටසකින් ගණන් 1000ක් ඇදුවත් වැඩක් නැහැ. මේකේ බර තියෙන තැනුත් තියෙනවනේ. ඒව වන්නේ දන්නේ. ඒව වැදගත් වෙනවා. එතකොට අන්න මේ විදිහට නිශ්චිත රටාවකට අපි මේක හදාගෙන යන්නේ. තියරි ගණන් හදන්න අහුවෙන ගණන් හදන්න try කරන්න ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට තියෙන පාඩම් බලන්න ඒවයි කිසිම අවුලක් නැහැ. ඉස්සරහට දැන් ඔය අප තියෙනවනේ පාඩම් ඔය මම දාලා තියෙන දාලා බලන්නනේ. ඕන එකක් බලන්න. වල්ල පොඩ්ඩක් ආවේ එහෙමයි මෙමයි කියලා දිනේ දාලා කටුසටහනක් ගන්න. කටුපතක් තියා ගන්නවා. දිනේ දානවා. වීඩියෝ එකේ නම දා ගන්නවා. කටුසටහනක් ගන්නවා. මට මෙහෙම එකක් තමයි තේරෙන්නේ. ඉතින් මොකෑ ඉගෙන ගත්තාම වෙන්නේ. හැබැයි පස්සේ දුවන්න එපා. තේරුණා මට මෙහෙම හිතෙන්නේ. අර වායු එක බලන්න. ආස කට්ටිය වායු එක බලන්න. එතකොට ලේසි. ඒක කරනකොට හොඳට තේරෙනවා. සමහර වචන ඇහෙද්දි සමහර ඒවා අපි දන්නේ නැතුනට ඔළුවේ ගිහලා තැම්පත් වෙනවා. ඒව ඇහෙනකොට මේක නෙමෙයි කියන්නේ කියලා මතක් වෙනවා. ලිඳට වැටිච්ච එක ලින්ක් අටින් මෙපැයි ගොඩක් වෙන්නේ නැද්ද? දැන් මේ වැටිච්ච වෙලාවේ මේ වලෙන්ම මේකෙන්ම තමයි අපි ගොඩ එන්නත් ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. හරි. එහෙනම් ඊළඟ සඳහා 6ට. හරි. 6ට එන පන්ති අපි ලොකු සංකල්ප ටිකක් ප්‍රතික්‍රියා ලියන හැටි කතා කරන්න හදනවා. ලබන සතිය එනකොට ඔක්සිකරණ අංකය ඉතා වැදගත්. කොහොම ආවත් ලබන සතිය එනකොට මේ පාඩම් ටික 4 වතාවක්වත් බලලා එන්න ඕනේ මුල ඉඳන් ඈ. පන්තියට එනකොට පාඩම බලලා කලින් දවසේ පන්තියට සූදානම් වෙලයි එන්නේ. හරි. බොරු කියන්න එපා. ගෙදර පාඩම් කරනකොට අම්මට හරි තාත්තට හරි පෙන්නන්න ඕනේ මම මේ කරන වැඩේ. මොකද මම මයික් එක ඔන් කරලා එයාව ගෙන්නලා එයාගෙන් අහනවා මොකද්ද දැන් මෙතන උනේ කියලා. නොකරයි කියලා හිතන්න එපා. ගෙදරට ගිහිල්ලත් කියලා තියෙනවා. ඒ හින්දා එහෙම වෙයි. හරිද? හරි එහෙනම් නවත්තන්න. කාට අහගන්න කෙනෙක් නැත්නම් එයාලා මට එවන්න. අහගන්න කෙනෙක් නැත්නම් එයාලා හදලා මට ගාන දාන්න ෆොටෝ එකක් ගන්න.